රාෂ්ට්‍රයට දැඩි ආරක්ෂාවක්. ගෝලීය කොවිඩ් ආසාදිතයන් කෝටි 3 ඉක්මවයි. ගත වූ පැය 24දී මෙරටින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවේ. රැකියාවක නිරත විය හැකි අවම වයස වෙනස් කෙරේ. ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් ගැටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පැවසුවේ 20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය බාර ගන්නා බවයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව යෝජනා කරන සංශෝධන ඊයේ දින කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එම යෝජනා ඉදිරිපත් කෙරුණේ නැහැ. ඒ අනුව දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර මෙවන විට දින 14ක් සම්පූර්ණව ඇති බැවින් මින් ඉදිරියට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකියි. කමිටුව පත් කරා. ඒ කමිටුව වාර්තාව කැමැතිතුමාට පෙරේදා ලැබුණා. නමුත් ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් වුණේ නැහැ කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් මේක හදිස්සියෙම ඇවිල්ලා එකපාරට ගොළුවා සවබිව්වා වගේ නිස්සද්ද වුණා. නෑ එහෙම නිශ්ශබ්ද වීමක් නෑ. කවුද කිව්වේ? ලොකුවට සාකච්ඡා කරා. කැබිනට් එකේ කාලේ සීමාවෙන් භාගයකට 150කට වැඩිය ගත්තේ ඒ සම්බන්ධව. ගරු ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. යහපාලන නඩු කරපු චෝදනාවල තමයි හැමදාම පනත් ගේනවා අකුල ගන්නවා කියලා. දැන් අපිට පේන්නේ දැන් ඔබතුමාලත් ඒ වැඩේම නේද මේ කරන්නේ. එකපාර මේ වැඩේ කරන්න ඕනේ. අකුල ගැනීමක්. එහෙනම් අපිට අවශ්‍ය කරුණු කමිටු අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙනවා. ඒ සියල්ල අපි සැලකිලිට ගන්නවා. ඒ කෙසේවත්ම අපි මේ පනත අපසු ලබා ගැනීමක් හෝ හැරවීමක් සිදු කළා නැහැ. කවුද ඇත්තටම මේ 20 වෙනි සංශෝධනය හැදුවේ? මේකට ප්‍රධානත්වය උනේ ගරු ජනාධිපතිතුමා. ඒකට සම්පූර්ණයෙන්ම සාමූහික වගකීමකින් කටයුතු කරා කැබිනට් මණ්ඩලය. 20 වෙනි සංශෝධනයේ කවද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා? ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේ තීන්දුවක් අරගෙන ඉදිරිපත් කිරීම සිදු කරයි. අපිට 3න් 2ක් බලය දුන්නේ 19 වෙනස් කරන්නමයි. එනිසා අපි ඒක නොකරොත් ඒක අපි ජනතාවට එන ද්‍රෝහයක්. පළවෙනි දේ ඒක කළ යුතුයි. ඊගාවට මධ්‍යම කාලීනව අපේ සමස්ත ව්‍යවස්ථාවේ වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුරදී මේ තියෙන කරුණු වල යම් අඩුවක් තියෙනවා නම් ඒ සම්පූර්ණයෙන්ම සමස්තයක් ඇටියෙන් නිවැරදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව තීරණය කළ අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කරපු කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එහිදී අවශ්‍ය සංශෝධන තියෙනවා නම් ඒ සංශෝධන පාර්ලිමේන්තුව ඇතුලේ කරන්න. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්මදින සැමරුම් උළෙල මහබෝධි අග්‍රශ්‍රාවක මහවිහාරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහබෝධි අග්‍රශ්‍රාවක මහවිහාරයේ වෙත අද පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. අනකාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිවරයා එක්ුණේ ඉන් අනතුරුවයි. මම හිතනවා අපේ ජනාධිපතිතුමත් එක්ක අපිට හොඳ ගමනක් දම්පල් මග ඉදිරියට යන්න පුළුවන් කියලා. මට තේරුනේ ජනාධිපති හැටියට ඔබතුමා ජූරුම් දෙන දවසේ කියපු කතා ලියපු දේවල් හැමදේම ධර්මපාලතුමාගේ දිනපොතේ තියෙනවා. එක්ක ධර්මපාලතුමා කිව්වා මම කීප සැරයක්ම මෙරි ඉපදෙන පුනරුත්පත්තිය වෙනවා මේ බුදුදහම ගෙනියන්න. මට සැකයක් හිතුණා ධර්මපාලතුමා කිව්වා ඉපදෙන්නේ මේ බුදුදහම ගෙනියන්න. සමහර විට දන්නේ නැකමුකුත් තියෙන හින්දා ඔබතුමා ඒ පුනරුත්පත්ති විශ්වාස කරනවා නම් වර්තමාන අනගාരിക කියලා. මොකද මස් මාළු ගන්නෙත් නැහැනේ. ඉතින් ඒ අතින් අපි සන්තෝෂ වෙනවා ඔබතුමා මේ ගමන අනගාരിക ධර්මපාලතුමාගේ ගමන ඉදිරියට ගෙනියන්න අපිත් තමග අත්වැල් බැඳගෙන දුන්නොත් අපිට පුළුවන් හුඟක් වැඩ කරන්න. මේක අමතක නොකර මහා බෝධි සමාගම ඔබතුමා විතරමයි මෙතනට ආපු one and only person. ඡන්දෙන් පස්සේ කිසිම කෙනෙක් ආවේ නැහැ. රැකියා සඳහා සේවකයන් බදවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ පිළිබඳව සහ කැබිනට් මණ්ඩලයේ අනුමත කළ තවත් යෝජනා රැසක් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කෙරුණා. විදේශ ගමන්පල පත්‍ර සහ රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපීමට
පත්‍රිකාවකට අනුමතය ලැබිලා දීලා තියෙනවා. ඒ අනුමැතියත් එක්ක විශේෂයෙන්ම ගමන් බලපත්‍රයට බිලියනයක් අපි වියදම් කරනවා වෙනත් රටකට සුගහන්න. ඒ වගේම මේ රටේ තවත් තියෙනවා රහස්‍ය මුද්‍රණය පිටු රටින් කරන ඒවා නතර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආනයන කරන ඖෂධ සම්බන්ධව අවම වශයෙන් 50%ක්වත් ආරම්භයක් හැටියට ඒ ඖෂධ මෙහි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකාවට ආනයනය කරන සමහර භාණ්ඩ සඳහා සෙස් බඳු පැනවීමෙන් නිදහස් කිරීමට විශේෂයෙන්ම ඖෂධ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ යන්ත්‍රෝපකරණ සහ සිමෙන්ති කැට ආනයනය කිරීමේදී සෙස් බඳු ඉවත් කරන්නටත් සමහර පාවහන් නිෂ්පාදනය අවශ්‍ය කොටස් සහ බල්බ සහ නැම්මිශිලි ඇසුරුම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී සෙස් බඳු පැනවීමටත් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම විදුලිය සැපීම වෙනුවෙන් කෙරවල පිටියේ මෙගාවෝට් 300ක දෙවෙනි ඒකාබද්ධ චක්‍රීය ද්‍රවීකృత වායු LNG විදුලි බලාගාරයක් ඉදිරිපත් සඳහා අවශ්‍ය ආයෝජකයන් කැඳවීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ වගේම අලුතෙන් කර්මාන්තපුරයක් ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක මායිමෙහි අත්තනගල්ල සහ වරකපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය වන පරිදි ඉදිකරන්නට අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. එබැවින්ම සේවකයින් සේවයේ යෙදවිය හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා කම්කරු නීති සංශෝධනය කරන්නටත් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබිලා දීලා තිබෙනවා. දිගටම යනවා පළාත් සභා ඕනද එපාද කියන කාරණය. මේ අදහස ගේන්නේ අදාළ අමාත්‍යවරයමයි. 13 වෙනි සංශෝධනය සම්බන්ධව අපි බලාපොරොත්තු වෙන අධ්‍යයනයක් කරන්න. එහි තියෙන අවශ්‍යතාවය සහ ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද? එය ගෙනවන්නේ නැහැයි කියලා තීන්දුවක් ගන්න නම් එකඟතාවයන් 13 එන්න හේතුපාදක වෙච්ච කරුණු ගණනාවක් තිබෙනවා ඔබතුමා දන්නවා. ඒ නිසා ඒ කරුණු සියල්ල අධ්‍යයනයට අරගෙන අවශ්‍ය කටයුතු කිරීම. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම හමුවේ කාදිනල් හිමියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ කාදිනල් හිමියන් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටියේද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතු බවට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කිරීමත් සමගයි. මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයාට මන්ත්‍රීවරයා හට දැඩි ලෙස අවවාද කිරීමටද සිදු වුණා. පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටියේ යැයි මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතායි. එහිදී සාක්ෂි දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින පළමු ප්‍රහාරමාලාව එල්ල වූ අවස්ථාවේ තමන් ඇමතු තම සහෝදරිය මල්ලි අපි පල්ලි යන්න හිටියේ කිංස්බරි හෝටලයට යන්න හිටියේ තාත්තා ඊරෑ කතා කරලා කිව්වා යන්න එපා කියලා යනුවෙන් සඳහන් කළ බවයි. එය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් පසු කොළඹට පැමිණි තමන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම පියා හමු වී ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත් වූයේ කෙසේදැයි විමසූ විට තමුසෙට වඩා ගොඩක් දේවල් මම දන්නවා යනුවෙන් පමණක් පියා පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තම පියාට මෙම පෙර දැනුවත් කිරීම සිදු කළේදැයි සැක සහිත බවද මන්ත්‍රීවරයා පැවසුවා. මෙහිදී කොමිසමට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරෙන් නන්දලාල් නැමැත්තෙකු සමග හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියා තප්පර 356ක දුරකථන සංවාදයක නිරත වී ඇතැයි දුරකථන දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙන බවයි. වනත්විල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ සහරන් හෂීම්ගේ කණ්ඩායමේ සමාජික ආමි මොහිදීන් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසිකුඩා ගිය අවස්ථාවට මෙම නන්දලාල් නැමැති සැරෙන්වරයා සම්බන්ධ වී ඇති අතර ප්‍රහාරයෙන් පසු ආමි මොහිදීන් අත්අඩංගුවටගත් අවස්ථාවේ ඔහුගේ දුරකථනයේ තිබී සොයාගෙන තිබුණේද මෙම නන්දලාල් නැමැත්තාගේ ඡායාරූපයක් බව මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළා. මෙහිදී මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ කිසිදු අවස්ථාවක තම පියා තමන් අමතා පෞද්ගලිකව පල්ලිවලට යන්න එපා යයි නොකී අතර ඔහු තම සහෝදරිය අමතා කී දෙය පාස්කු ප්‍රහාරය සිදු වූ දින පැවති මාධ්‍ය හමුවකදී තමන් පැවසූ බවයි. ඒ අනුව මගේ පියා දැන් ඉන්නේ රෝහලේ. ඊයේ රෑ මට කතා කරලා කිව්වා මේ පල්ලියට එහෙම යන්න එපා මෙහෙම ආරංචියක් තියෙනවා කියලා. බුද්ධ්‍යංශවල මේ තොරතුරු ලැබිලා තියෙනවා. තාත්තා කතා කරලා කිව්වේ කොච්චිකඩේ පල්ලිය එහෙම යන්න එපා කියලා. යනුවෙන් තමන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මාධ්‍ය විසින් දේශපාලනිකව තමන්ට මඩගැසීමට අවභාවිතා කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කර සිටියා. එහිදී කොමිසමේ සිටි අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ ඔබ මාධ්‍ය හමුවේ නොකී දෙයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණේද යන්නයි. තමන් කී දේ පමණක් මාධ්‍ය ප්‍රචාරය කර තිබූ බවත් තමන් විනාඩි 45ක පමණ මාධ්‍ය හමුවක් පැවැත්වුවද මාධ්‍ය ප්‍රචාරය කරන ලද්දේ සිය පියා ප්‍රහාරය ගැන දැන සිටියා යයි තමන් පැවසූ කොටස පමණක් බවත් මන්ත්‍රීවරයා පැවසුවා. එවිට කොමිසමේ සමාජික විනිසුරුවරයා කියා සිටියේ
ඔබ විනාඩි 45ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවද මධ්‍යයට උපුටාගෙන විකාශය කළ හැක්කේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ ඇති උණුසුම්ම විනාඩිය නොවේද යන්නයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අගරදුගුරු හිමිපාණන් අපේ මිනිස්සු මැරුණා. ඇමති පුතා බේරුණා. යනුවෙන් පැවසීම තුළද තමන් විශාල වශයෙන් අපහසුතාවයට පත් වූ බව මෙහිදී මන්ත්‍රීවරයා පැවසුවා. මෙම ප්‍රහාරය පිළිබඳ බොහෝ පාර්ශව පෙර දැනුවත්ව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති පසුබිමක පල්ලිය පමණක් කිසිවක් නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවා. මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදැසන දිව්‍ය පූජාවක් පවත්වන පසුබිමක පසුගිය වසරේ පමණක් කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පූජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතු බව හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමට දැන්වුවා. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයත් සමග නැගී සිටි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ අගරදුගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේවමෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රියේ බවත් පසුගිය වසරේද සිරිත් පරිදි අප්‍රේල් 20 වන දින මධ්‍යම රාත්‍රියේ කාදිනල් හිමිපාණන් කොටහෙන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ එම දිව්‍ය පූජාව පැවැත්වූ බවත් මම ඔබට යෝජනා කළොත් එය පිළිගන්නේද යන්නයි. එහිදී හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් ඒ පිළිබඳ නොදැන සිටි අතර ඉහත කළ ප්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේ යයි පිළිගන්නා බවයි. ඉන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් කොළඹ කතෝලික පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයෙකු පිළිබඳ විමසීමත් සමග මන්ත්‍රීවරයා නොසන්සුන් වුණා. එහිදී නීතිඥවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ අදාළ පාසලේ රගර් ක්‍රීඩා කණ්ඩායම ඉකුත් වසරේ පාස්කු ඉරුදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරත වීමටත් පුහුණුවීමෙන් පසු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරට යාමටත් යොදාගෙන සිට ඇති බවයි. නමුත් අදාළ කණ්ඩායමේ සිටින හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ඥාති පුත්‍රයා පමණක් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින පුහුණු සැසියට සහභාගී වී නොමැති බව ජනාධිපති නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළා. කෙසේ වෙතත් එම ප්‍රශ්නය විමසීම සම්බන්ධයෙන් දැඩි ලෙස ආවේගශීලී වූ මන්ත්‍රීවරයා කොමිසම් සභාවේ විත්තිකුඩුවේ සිටම කාදිනල් හිමිපාණන් නියෝජනය කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතාට එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් දෝෂාරෝපණය කළා. මන්ත්‍රීවරයාගේ ආවේගශීලී හැසිරීමත් සමග කොමිසමේ සභාපති විනිසුරුවරයා මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කර සිටියේ කොමිෂන් සභාව තුළ සාක්ෂිකරුවෙකු වන ඔබ නීතිඥවරයෙකුට අගෞරව වන ලෙස හැසිරීම කොමිසමට අගෞරව කිරීමක් සේ සලකන බවයි. කෙසේ වෙතත් මෙවැනි වාතාවරණයකින් පසු කොමිසම් සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දැක්වුවේ මේ ආකාරයෙන්. මේ බෝම්බේ පත්තු කරලම තිබ්බා. බැරිමත. අනවශ්‍ය ප්‍රශ්න ආඩින නියෝජනය කරලා ඒ වගේ ලෝසන කරන කතෝලික මිනිහ. මට ආපු දුරකථන හැමතුන් ටික ඒ සියලු දේවල් හරියට වැටලා තිබුණා. තාත්තට දුරකථන හැමතුම ඇවිල්ලා තින්නේ කාගෙන්ද කියන එකත් උසාවිය හොයාගෙන තියෙනවා. ඒ නිසා අර කතාවක් තියෙනවා ලෙඩා මරණත් බඩ සුද්ධයි කියලා මට ගහන්න ඕන මට ටික ඔක්කොම අවශ්‍ය මිනිස්සු ගැහුවට අද ඇත්ත වශයෙන්ම මේ සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. කාදිනල් හිමිපාණන් නියෝජනය කරපු ජනාධිපති නීතිඥවරයා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් යොමු කළා. මේ පාස්කු ප්‍රහාරයේ දවසේ ඔබතුමාගේ ඥාති පුත්‍රයෙක් විද්‍යාලයේ තිබ්බ ප්‍රැක්ටිස් එකට සහභාගී වෙලා නැහැ. ඔවුන් ඊට පස්සේ කොච්චිකඩේ දේවස්ථානට යන්න ඉඳලා තියෙනවා. මොකද්ද මේ ගැටලුව? අණ්ඩෑම ගිහිල්ලත් නැහැ. මම හිතනවා මේ වගේ පහත් මාධ්‍ය කරණය ගැන මම ගොඩක් කනගාටු වෙනවා. දැන් මේක තමයි උස්සන්නේ එක නාලිකාවක් යාව ඕන නම්බර පෙන්වන්නත් පුළුවන් මෙතන. එයාට මේක මාර ලොකු ආතල් එකක් වෙනවා. කරරි යන්න. ඔබතුමාත් එක්ක මට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමාගේ අවශ්‍ය ප්‍රශ්න අහන්න. මම මේ සම්බන්ධයෙන් කලබල වෙන්නේ නැහැ. මම මගේ ගමනත් යනවා. මම ඒ වගේම මේක ඔප්පු කරලා කොහොම හරි මගේ කාලය තුළදී ඒක පෙන්වන්නට මම කටයුතු කරනවා. දැන් ඔබලා කියන දේවල් අපේ වාර්තාකරණය කරපුවම ඔබතුමා ඒ කියන්නේ මාධ්‍ය මම ඔබතුමාට ප්‍රශ්න දුන්නා. මට ඔබතුමාගේ ආයතනය මොකක්ද කියන්නේ? මම ටීවී දෙරණ. ආන්න හරි. එන්න මම ඔබතුමාත් එක්ක කතා කරන්න කැමති නැහැ. මට ඔබතුමාට උත්තර දෙන්න බැඳිලා නැහැ මම. ඒ ඔබතුමාගේ දෙකේ වෙඩි ලියලා මට ප්‍රශ්න අහන්නද? සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 9,45,000 ඉක්මවනවා. කෙසේ වෙතත් ඊයේ දිනේදී මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. අද වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3271ක්. ඒ අතරින් ආසාදිතයින් 3021 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයන් 237 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 318 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනාම කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී ලෝක පුරා රටවල් වලින් නව කොවිඩ් ආසාදිතයින් 3,50,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.
ඒ සමග සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 3 ඉක්මවා ගියා. ඊයේත් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වුණේ අසල්වැසි ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 97859ක්. කොවිඩ් වෛරසයට ගොදුරු වීමෙන් ඉන්දියා වෛද්‍යවරුන් 382ක් මේ වන විට මිය ගොස් ඇතැයි ඉන්දියා වෛද්‍ය සංගමය පවසනවා. ඉන්දියාව පුරා සිරකරුවන් 351 දෙනෙකුද කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ. ලොව පළමු වරට නාසයට ඉසීමට හැකි ආකාරයේ කොවිඩ් එන්නතක් චීනය විසින් වැඩි දියුණු කර තිබෙනවා. කොවිඩ් එන්නත් සඳහා විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති එය මේ වන විට මිනිසුන් යොදාගෙන අත්හදා බලමින් සිටින බවයි විදේශ වාර්තා සඳහන් කළේ. අධිවේගී මාර්ග ගුවන් පාලම් ඉදිවෙමින් මාර්ග පද්ධතිය කෙතරම් වැඩි දියුණුවත් කුඩා වැසි තත්වයකදී පවා ජලයෙන් පිරී මඩ ගොහරුවක් වන මාර්ග මෙරට ඕනෑ තරම් ඔබ දැක ඇති. විනාශ වී ඇති එවන් මාර්ග පිළිබඳව බලධාරීන් කෙතරම් දැනුවත් කළත් ඊට නිසි අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක්. මතුගම වැලිපැන්න නුගගහලන්ද මාර්ගයටද අද අත්ඇත්තේ එවන් නිරණමක්. පාසල් යන්නට සුදු ඇඳුමින් පිළිවෙලට සැරසුණු ඇය සපත්තු කුට්ටම ගලවා මේ සූදානම් වන්නේ මඩගොහරුවක් වූ වැලිපැන්න නුගගහලන්ද මාර්ගය තරණය කිරීමටයි. වයස් භේදයකින් තොරව නුගගහලන්ද මාර්ගය හරහා ගමන් කරන ඕනෑම කෙනෙකුට දිනපතා මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවනවා. ප්‍රදේශයේ කුඹුරු ආශ්‍රිතව වැලිගොඩ දැමීමේ නිරත වන්නන් වැලි ප්‍රවාහනය කෙරෙන ට්‍රැක්ටර් සහ ටිපර් රථ 50කට අධික සංඛ්‍යාවක් දිනපතා මෙම මාර්ගය හරහා ගමන් කිරීම එය අබලන් වීමට හේතු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. සපත්තු පොලිස් කරලා ඔක්කොම කරලා අම්මලා අද දෙනවා පාන්දර 4ට ඉත නැගිටලා ඊට පස්සේ දැන් අපි මෙතනින් යද්දී බයික් යද්දී කකුල තියපු ගමන් සපත්තු වල මඩි හිටිනවා. ඊට පස්සේ අපිට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. ලෙඩ දුකක් හැදුනත් ඒ වගේ ට්‍රීවල් එක වෙන්න කිව්වත් එන්නේ රැයකට කවදාකවත් ට්‍රීවල් එක ගෙන්න ගන්න බෑ අපිට. එහා පැත්තේ තියෙන වැලි ගොඩවල් ගොඩ දාලා වැලි අරගෙන යන කට්ටිය තමයි මේ පාර කැඩෙන්නේ. මාර්ගයේ පිරිසකර කර දෙන්නයි අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මේ වනතෙක් ඊට විසඳුම් නොලැබීම නිසා ප්‍රදේශවාසීන් පසුගියදා විරෝධතාවක්ද සංවිධාන කර තිබුණා. මීට පෙර අපි 3-4 වතාවක් මේ වගේ උද්ඝෝෂණ කරා. ඒ වගේම ග්‍රාම නිලධාරීතුමිය දැනුවත් කරලා දෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ සියලුම අදාළ ඒවට දැනුවත් දුන්නාට පස්සේ තමයි සභාපතිතුමා JCB යන්ත්‍රය ගෙනල්ලා මේ අපේ පාරේ කානුව දෙපැත්තේ දැම්මේ මේක මාර්ගය සංවර්ධනය කරන්න. ඒත් මේ වැලි තොටුපොළ නිසා මේගොල්ලෝ දවසකට ලොරි 100ක් 200ක් යනවා මේ පාර විනාශ කරා. බෝක්කු දෙකක් දැම්මට වැඩක් නැහැ කඩාගෙන පාත් වෙනවා. අපිට මේ මාර්ගය ස්ථිර වශයෙන් කාපට් අතුරලා හරි කොන්ක්‍රීට් අතුරලා හරි හැකි ඉක්මනින් මේ මාර්ගය සංවර්ධනය කරලා දීලා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. බූස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙකු ලෙස සංවිධානාත්මක අපරාධකරු ජනිත් මදුසංක හෙවත් පොඩිලෙසී නම් කිරීමට ගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු එම නඩුවට අදාළව ලබන 25 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා. පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණු බීමත් පුද්ගලයෙකු පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයන්හි පළ වී තිබුණා. කටාන පොලිසියට ලද තොරතුරක් අනුව කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් විදෙස් මත්පැන් තොගයක් සමග එක් අයෙකු අත්අඩංගුවට ගැනුණා. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.